අද කාලේ ගොඩාක් දෙනෙක් හිතන කාරණාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ සම්බන්ධයෙන්. දැන් සමහරලාට මෙහෙමත් කියනවා මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 120යි කියලා අපි අහලා තියෙනවා. මේකතුනේ පරම ආයුෂ අවුරුදු 120 නේද? පරම කියලා කියන්නේ මොකද්ද? ඒ පරම කියන්නේ උපරිම. එතකොට එතනින් එහා පැත්තට එකක් තියෙනවද නැද්ද? එතනින් එහා පැත්තට එකක් පවතින්න බෑ. අපි කියන්නේ පරමාණුව කියලා. ඒ පරම අණුව කියලා හඳුන්වන්නේ එතනින් එහා පැත්තට එකක් නැහැ කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. නමුත් ධර්මයේත් එක ගත්තම නම් එහෙම නැහැ. ඒ පරමාණුව ඇතුළේ තියෙනවා සුද්දාෂ්ටක ගොඩක්. ඒ තරම් දුරට උන්ට අධ්‍යයනය කරන්න බැරි නිසා ඔවුන් දැනට හොයාගෙන තියෙන අවසාන අණුව තමයි පරමාණුව කියලා හඳුන්වන්නේ. දැන් මේ පරම කියන්නේ එතනින් එහා පැත්තට එකක් පවතින්නේ නැහැ කියන එක. ඒතර පින්වතුනි ඇත්තටම අවුරුදු 120ට වඩා ජීවත් වෙච්ච අය මේ ලෝකේ හිටියද නැද්ද? ඉඳලා තියෙනවා. වර්තමානෙත් ඉඳලා තියෙනවා, අතීතෙත් ඉඳලා තියෙනවා. අතීතයේ ගත්තයින් පස්සේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ බක්කුල මහරහතන් වහන්සේ කොච්චර අවශ්‍ය වින්දද? අවුරුදු 160ක් අවශ්‍ය වින්දා. එහෙනම් ඉතින් අවුරුදු 120ට වඩා ජීවත් වෙච්ච අය ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් පරමාවශ අවුරුදු 120 කියන කාරණාව කියනවා නම් ඒක සාධාරණයිද? ඒක සාධාරණ නෑ. ධර්මයේ පිංගුතුනි කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. පරමාවශ අවුරුදු 120යි කියලා. සඳහන් වෙන්නේ 100ට වඩා වැඩියෙන් 200ට වඩා අඩුවෙන්. එතන කියන්නේ 200ට වඩා එහාට කෙනෙක් යන්නේ නෑ. හැබැයි කෙනෙක් යන්නේ නෑ කිව්වට 200ට වඩා නොයන අය නැතුවා නෙවෙයි. 200ට වඩා පිංගුතුනි මේ ලෝකයේ අවශ්‍ය විඳිනා ඉන්නවා. ඒතර එහෙමත් පරමාවශ්‍ය කියන කාරණාව ගන්න බෑ එහෙමනම් 200ට වඩා අඩුවෙන් කියන කාරණාව. නමුත් මෙතන සඳහන් කරනවා 200ට වඩා පින්වතුනි වැඩිපුර ජීවත් වෙන අය මේ ලෝකේ ඉන්නවා. නමුත් ඉඳලා නැහැ. කවුද 200ට වඩා වැඩිපුර ජීවත් වෙන්න පුළුවන්? ජීවත් වෙන්න පුළුවන් පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට. නමුත් සමහර අය කියනවා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවන් වලදී දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා. කල්පයක් වැඩ ඉන්න පුළුවන්. ඔය කල්ප කියන වචනේ පින්වතුනි කිව්වට කල්ප කියන වචනේ හඳුන්වන නම් ගොඩක් තියෙනවා. අන්තර කල්ප, අසංඛ්‍ය කල්ප, මහා කල්ප, ඕම කියලා කල්ප කියන වචනේ පින්වතුනි හඳුන්වන නම් ගණනාවක් තියෙනවා. පින්වතුනි මෙතන කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතන සමහර අය හිතන් ඉන්නවා බුදුරජාන් වහන්සේ නමකට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 120යි කියලා. නමුත් පින්වතුනි ආනන්ද තෙරුන් වහන්සේ යම් විටක බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා නම් කල්පයක් වැඩ ඉන්න කියලා උන්වහන්සේ කල්පයක් වැඩ ඉන්නවා. ඒතොර එතන කල්පය කියලා කියන්නේ අවුරුදු 120ක් කියන එක නෙමෙයි. එතන කල්පයක් කියන්නේ අපි කතා කරන කල්ප කියන කාරණාවමයි. මොකද මේ මතවාදයේ පින්වුතුනි සමාජයේ බහුල වශයෙන්ම කතා වෙන කාරණාවක්. බුදුරජාන් වහන්සේ නමකට අවුරුදු 120කට වඩා වැඩිපුර ජීවත් වෙන්න බෑ කියන එක. ඒතර බලන්න පින්වුතුනි අවුරුදු 120ට වඩා ජීවත් වෙච්ච කොච්චරයි හිටියද? ඒතර සම්මා සම්බුදුරජාන් වහන්සේට ඒ තරම් කාලයක්වත් ආයුෂ පවත්වා ගන්න බැරිද? පුළුවන්. මොකද හේතුව පින්වුතුනි බුදුරජාණන් වහන්සේට පින්වුතුනි කැමති තා කාලයක් මේ ලෝකේ වැඩ වාසය කරන්න පුළුවන්. උන්වහන්සේ කැමති තා කාලයක් මේ ලෝකේ වැඩ වාසය කරන්න පුළුවන්. නන්දක හාමුදුරුවෝ ධර්මදේශනා කරනකොට ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ එළියේ බණ අහගෙන ඉන්න ගමන් නන්දක හාමුදුරුවන්ට කියනවා නන්දක ඔබ කල්පයක් බණ කිව්වත් මම ඒ කල්පයේම එළියේ ඉඳගෙන බණ අහනවා කියලා. මේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපි වගේ අර්ථයක් නැති වචන භාවිතා කරන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ හැම වෙලාවකම භාවිතා කරන්නේ අර්ථයක් තියෙන වචන. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි අර්ථයක් තියෙන වචනයක් එතන කියන්නේ. ඉතින් අපි ඔයගේ අර්ථයක් නැති වචන කියනවනේ. අපි සමහරකට දෙනවා කිව්වත් කියන්නේ දෙන්න පුළුවන් දේවල්ද? වැඩිපුර කැමැත්තෙන් කියන්නේ දෙන්න බැරි දේවල්. මම මගේ ආයුෂයක් දෙනවා. පුළුවන් නම් මගේ හුස්ම ටික දෙනවා මං යාව ජීවත් කරවන්න. බොහොම කැමැත්තෙන් කියනවා. මගේ පණ දීලා හරි මං ජීවත් කරවනවා මට පුළුවන්කමක් තිබුණා නම් මේ තමන්ව තමන් වංචා කරගෙන කියන වචන. හැබැයි කවුරුවත් කියනවද? අනේ මගේ කාර්ය කරගෙන ජීවත් වෙන්න.
මගේ බැංකු කාඩ් එක අරගෙන ජීවත් වෙන්න. මට පුළුවන් නම් මම ඒක දෙනවා. මගේ ගෙදර අරගෙන ජීවත් වෙන්න. එයි මේ බැරි දේවල් කියන්නේ. පුළුවන් දේවල් කියන්න බෑ. මොකද Taman දන්නව ඒක දෙන්න බෑ කියලා. ඒ නිසා කිව්වත් ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේ හිතනව බුදුහාමුදුරුවොත් මේ උන්වහන්සේගේ මුවට නැගෙන දේවල් කියනවා කියලා. උන්වහන්සේ එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේ පින්වතුනි කල්පයක් නන්දක හාමුදුරුවෝ බණ කිව්වත් කල්පෙම වැඩෙනවා. එතකොට නන්දක හාමුදුරුවන්ටත් කල්පයක් ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් ශක්තියක් තියෙනවා. කොහෙන්ද ඒ ශක්තිය එන්නේ? සතර එර්දිපාද වඩපු ඕනෑම කෙනෙකුට පින්වතුනි කල්පයක් ජීවත් වෙන හැකියාව තියෙනවා. සතර එර්දිපාද වඩන ඕනෑම කෙනෙකුට කල්පයක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා මේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පාන්න කලින් අවසරයක් ගත්තා. කාගේද? බුදුරජාණන් වහන්සේගේ. ඇයි අවසරය ගත්තේ? පින්වතුනි අවසරය ගත්තේ පිරිනිවන් පාන්න උත්තමයන් වහන්සේ නමකට පිරිනිවන් පාන්න කෙනෙකුගෙන් අවසරයක් ගන්න ඕනේ නැහැ. නමුත් තමන් වහන්සේ ආයු සංස්කරණය කරන්න කලින් අවසරයක් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ. හේතුව මොකක්ද දන්නවද? හේතුව තමයි බැරි වෙලාවක්වත් භාග්‍යවතුන් වහන්සේ තීරණය කරලා තිබුණොතින් මේ ලෝකෙ මෙච්චර කාලයක් වැඩ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නට නම් පින්වතුනි අනිවාර්යයෙන්ම අගසව් දිනමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලායි අනිවාර්යයෙන්ම මේ ලෝකේ වැඩ සිටිය යුතුයමයි. ඒක ලෝක ධර්මතාවයක්. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ඔය උප්පත්තිය ලබනකොට කාලය කියලා එකක් බලනවනේ. මේ කාලය කියන බලන්නේ ඔන්නෝවා. උන්වහන්සේ උපදින කාලයේ අග ශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙනවද? 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙනවද? මේ කාලය කියන එක බලන්නේ ඒකයි. මේ කාලේ ආයුෂ මේ විදිහට පවතිනවද? ඒකයි කාලය කියන එක බලන්නේ. මේ අගසව් දිනම පිරිනිවන් පාන කලින් සම්මා සම්බුදුරජාන් වහන්සේගෙන් අවසර ගන්නවා. අවසරය සාමණේනි මට පිරිනිවන් පාන අවසර දෙන්න. බැරි වෙලාවක්වත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නම් මහණෙනි සාරිපුත්ත මම මේ ශාසනයෙහි මෙච්චර කාලයක් වැඩ ඉන්න තීරණය කරලා ඉවරයි. එහෙම බුදුහාඳුර තීරණය කරලා තිබුණා නම් උන්වහන්සේලා එක්කෙනෙක්වත් පිරිනිවන් පාන්නේ නැහැ. අවසරය ගන්න ඒ නිසා. මොකද උන්වහන්සේලාටත් ඉන්න පුළුවන් අගසව් දෙනම ප්‍රධාන සියලුම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු බොහෝ ප්‍රමාණයක් සතර ඉරිදිපාද වඩලා තමයි ඒ ශාසනය හිටියේ. ඒර සතර ඉරිදිපාද වඩපු කෙනෙකුට ඒ කාලයක් වැඩ ඉන්න පුළුවන්. මම මේ කාරණාව ධර්මයේම තව ටිකක් විස්තර කරලා දෙන්නම්. බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකේ උපදින්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතකි. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකේ මව් කුසකට පිළිසිඳ ගන්නේ ඔන්න ඔය කියන සිතෙන්. ඒතර සඳහන් කරනවා ඒ සිතකට ආවශ්‍ය තියනවලු අසංඛ්‍යයක්. අසංඛ්‍යයක් ආවශ්‍ය තියනවලු ඒ සිතකට. එහෙනම් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට කැමති නම් පින්වතුනි කැමති නම් අසංඛ්‍යයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා කිසිම බුදුරජාන් වහන්සේ නමක් අසංඛ්‍යයක් ජීවත් වුණා කියලා සඳහනකුත් නැහැ. කිසිම බුදුරජාන් වහන්සේ නමක් අසංඛ්‍යයක් ජීවත් වෙලත් නැහැ. උපරිම ජීවත් වෙලා තියෙන අවුරුදු ලක්ෂයයි. ඒතර මොකද මේ පටලැවිල්ල? ඒතර පැටලැවිල්ලක් නැහැ. පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේටත් අවුරුදු 80කට වඩා ඕනනම් වැඩ ඉන්න පුළුවන්. කාශ්‍යප සම්මා සම්බුදුරජාන් වහන්සේට අවුරුදු 20000කට වඩා වැඩ ඉන්න පුළුවන්. කොණාගමන බුදුරජාණන් වහන්සේට අවුරුදු 40000කට වඩා වැඩ ඉන්න පුළුවන්. එන වැඩ ඉන්නේ නැත්තේ ඇයි? වැඩ ඉන්නේ නැත්තේ පින්වතුනි උන්වහන්සේලා වැඩ ඉඳගෙන කරන්න දෙයක් මේ ශාසනයේ නැහැ. මොකද උන්වහන්සේගේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ පවතින කාලය මෙච්චරයි. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න බුදුරජාන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ දැන් අවුරුදු 80යිනේ වැඩ හිටියේ. උන්වහන්සේ තීරණය කරනවා මං අවුරුදු 10000ක් අවුරුදු 20000ක් වැඩ ඉන්නවා කියලා. උන්වහන්සේ තීරණය කරනවා අවුරුදු 20000ක් වැඩ ඉන්නවා කියලා. නමුත් පින්වතුනි ඊට කලින් අවුරුදු 5000ක් ඉක්මවනකොටම මේ ලෝකේ ආර්යයන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ නැත්තේ පින්වතුනි
පුළුවන්කම තියෙද්දි නැති නිසා නෙවෙයි. මේ සංසාරේ පාරමිතා පුරාගෙන එනකොට මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි නිවන් දකින ශ්‍රාවක පිරිසක් කියලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා නියමයක් තියෙනවා. එතකොට එතනින් එහා පැත්තට මේ ශාසනේ නිවන් දකින සත්‍යය මේ විශ්වයේ කොහෙවත් නැහැ. එතකොට නිවන් දකින්න කෙනෙක් නැති වෙන නිසා නිවන් දකින සත්වයේ නැති වුණු නිසා නිවන් දකින කෙනෙක් නැත්නම් මේ ලෝකේ සෝවාන් වෙන කෙනෙක්වත් මේ ලෝකේ නැත්නම් බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකේ වැඩ ඉන්නකෙන් තේරුමක් තියනවද? තේරුමක් නැහැ. එහෙනම් තේරෙනව නේද? අපේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පෑවේ. උන්වහන්සේ මේ මුළු සම්බුද්ධ ශාසනයටම අදිෂ්ඨාන කරලා ඉවරයි. ඒ නිසයි උන්වහන්සේ පිරිනිවන් පෑ. උන්වහන්සේ දැන් මේ කාලේ උන්වහන්සේ රූපකායෙන් වැඩ හිටියා කියලා කළ යුතු දෙයක් නැහැ. ස්කන්ධ වශයෙන් උන්වහන්සේ වැඩ හිටියා කියලා කරන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේගේ ශාසනය කරන්න ඕන ටික උන්වහන්සේ කරලා ඉවරයි.